හොඳ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමෝට අපි ගිය සති කතා කරා ඊජිප්තුවේ පිරමීඩ පිළිබඳව බහුතරය පිළිගත් මතවාද ගැන. අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇයි මේ බහුතරය පිළිගත් මතවාද පිළිගන්න සමහර පුරාවිද්‍යාඥයින් සහ අනිකුත් උගතුන් විද්වතුන් අකමැති වෙන්න හේතුව. ඉතින් ඒ වගේ සමහර ඒවා අද බලමු පටපට් ගාලා රාමුයි. හොඳයි ගියසරේ මම කිව්වා පිරමීඩ පිළිබඳව මේ වැඩසටහන කොටස් දෙකකට කඩලා කරනවා කියලා. කොච්චර කරත් හිතවතුනි මිත්‍රවරුනි මට හරි අමාරුයි ඒක කොටස් දෙකකින් උනත් කරන්න මම දන්නේ නැහැ. මම තව සීරීස් එකක් පටන් ගන්න කැමතිත් නැහැ. මොකද මම දැනටවත් පටන් ගන්න තියෙන සීරීස් තියෙනවා. ඒ වගේම තමයි පිරමීඩ වලට පිරමීඩ සහ ඊජිප්තුවේ පිරමීඩ සම්බන්ධයෙන් තියෙන ගැටලු ඒ වගේ ඒ වටා ගොඩනැගිලා තියෙන විවිධාකාර මතවාද ඒ වගේම ඒ වගේ තියෙන මේ ඉන්ද්‍රජාලික පැතිකඩ පිළිබඳව කතා කරන්න කොටස් දෙකකිනුත් හරිම අමාරුයි. ඉතින් ඒක නිසා මට තීරණයක් ගන්න සිද්ධ වුණා කොච්චර කරත් මට කියන්න ඕන දේවල් ප්‍රමාණය මම නිවැරදිව එළියට දාන්න අවශ්‍යයි. ඒ හින්දා මට තීරණයක් ගන්න සිද්ධ වුණා පිරමීඩ පිළිබඳව ඉදිරියට තව වැඩසටහන් හිමීට කරන්න. මොකද විවිධාකාර පැතිකඩ තව ගොඩක් තියෙනවා. ඒ පැතිකඩ හැම එකක්ම මට කැටි කරලා සංක්ෂිප්ත පොඩි දෙයක් කියනට වඩා මම හිතුවා මේ මොකද සමහර ඒවා වගේ ටිකක් ගැඹුරට අපිට යන්න වෙනවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා දැන් මේක තව සීරීස් එකක්ද නැද්ද කියන එක මම ඔයගොල්ලන්ට බාර කරන්න. මට ඊට කලින් ඉවර කරන්න සීරීස් කීපයක් තියෙනවා. කොහොම නමුත් channel එක කරගෙන යන්නේ මම කරගෙන යන විදිහට කරගෙන ගියාවේ. ඔහොම යමු. ඒ වගේම පොඩි මතක් කිරීමක් කරන්නම්. අධිවේගී යමක් ඉගෙන ගැනීමට මනස දියුණු කරගන්නට ඒ වගේ විභාග කඩේම් ජය ගන්න ශිෂ්‍යයින්ට ඒ වගේම ආයතන ප්‍රධානීන්ට ආයතනවල ඉදිරියට යන තමගේ රැකියාවේ සමග ශේෂ්ත්‍රය ඉදිරියට යන අයට සියලු දෙනාටම ධනාත්මක ඵල නෙලා ගන්න පුළුවන් මාවචි නිර්මාණය කරපු අතික්‍රමණ පාඨමාලාව කැමතියට හදාරන්න පුළුවන් brainscience.com එකේ link එකක් පල්ලෙහා දාන description එකේ. අද අපි කතා කරන්න යන මේ මාතෘකාවේ පළවෙනි පියවර තමයි මේ පිරමීඩ අතර රජා කියලා අපිට හඳුන්වන්න පුළුවන් ඛූෆු පිරමීඩ. එහෙම නැත්නම් the great pyramid ගීසාහි තියෙන මේ පිරමීඩ ගැන පොඩ්ඩක් කතා කරන්න අපිට සිද්ධ වෙනවා. ඇයි මේ අපි ගිය සැරේ පිරමීඩ ගැන වීඩියෝ එකේ කතා කරන මතවාද සමහර විද්වතුන්ට පිළිගන්න අපහසු. මට වුණත් මේ කරුණු සියල්ල බලද්දී ටිකක් පිළිගන්න අමාරුයි මේ සම්භාව්‍ය විදිහට මේක හඳුන්වන මතවාද ගැන. මේ ගීසාහි ඛූෆු පිරමීඩය අවුරුදු 4500කට පමණ ඉහතදී තමයි හැදුවා කියලා විශ්වාස කරන්නේ. ඒ වගේම අපිට තියෙන වාර්තාවල හැටියට මේක අවුරුදු 20ත් 27ත් අතර කාල පරිච්ඡේදයකදී හදලා තියෙනවා. මේක මේ මහා අති දැවැන්ත පිරමීඩයක් කියන එකට අමතරව මෙන්න තවත් විස්තර කීපයක් මිනිස්සයා මේක සොයාගත්ත දවසේ ඉඳන් මේක සොයාගත්ත සියලු දෙනා අද වෙනකලුත් අපිත් ඇතුළ සියලු දෙනා පුදුමයට ලක් කරපු දේවල්. මේ පිරමීඩය විශාල වශයෙන් භූමිකම්පාවලින් බැටකාලා තියෙනවා. ඒ හැම භූමිකම්පාවකින්ම බේරිලත් තියෙනවා. විශේෂයෙන්ම 1303 දී ක්‍රීට් කියන ක්‍රීට් භූමිකම්පාවේදී ක්‍රීට් භූමිකම්පාව කියන්නේ අති දැවැන්ත භූමිකම්පාවක්. මේක අගෝස්තු මාසෙක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ 1903 ක්‍රීට් භූමිකම්පාව කියන එක රික්ටර් මාපකයේ එහෙම නැත්නම් රික්ටර් ස්කේල් එකේ අංක 8 කියන අගේ දරන ප්‍රමාණයේ භූමිකම්පාවක්. මේ රික්ටර් ස්කේල් එක කියලා කියන්නේ භූමිකම්පාවකදී නිකුත් වෙන ශක්තිය මනින ක්‍රමයක්. හැබැයි ඒ වගේම භූමිකම්පාවකදී කොච්චරක් මේ තියෙන මිනිස්සුන්ට සහ තියෙන පරිසරයට වෙන ඩැමේජ් එක සලකලා තමයි මරි කැලි ස්කේල් කියන එක හදන්නේ. මේ මරි කැලි ස්කේල් කියන එකෙත් 9 කියන මාපකයේ සටහන් වෙනවා මේකෙදී. ඒ කියන්නේ වයලන්ට් කියන තත්ත්වයට යනවා. සාමාන්‍යයෙන් මරි කැලි ස්කේල් එකේ 9 කියන තත්ත්වය භූමිකම්පාවකදී ගොඩනැගිලි හැම සමතලා වෙනවා. ඉතින් මේ ඛූෆු පිරමීඩ සහ ගීසාහි මේ පිරමීඩ මේ වගේ බේරලා තියෙනවා. කිසිම කරදරයක් උනේ නැහැ. ඕක එක කාරණයක්. ඒ කියන්නේ මේ ගොඩනැගිලි වල ශක්තිමත් භාවය මේ අපිව පුදුම කරන්න සමත් වුණා සරලව කියනවා නම්. ඒ කියන්නේ අපි මේ වෙනකොටත් අපි දන්න නව ක්‍රම තාක්ෂණය අපි ගාව තියෙන තාක්ෂණ වේදන් පාවිච්චි කරලා හදලා තියෙන ගොඩනැගිලි වලට වඩා සවි ශක්තියෙන් යුතුව රැඳිලා තිබුණා මේ වගේ විශාල භූමිකම්පා හරහා. ඒ වගේම තමයි මේ ගීසාහි මේ ඛූෆු පිරමීඩය එහෙම නැත්නම් the great pyramid හදන්න කලින් ඒගොල්ලෝ වර්ග කිලෝමීටර් 60ක විතර විශාල වපසරියක මෙහෙම උසට හදන වේදිකාවක් වගේ හදලා ඒකේ සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයක් අතුරලා තියෙනවා අතිශය බර ගල් කුට්ටි.
ඇයි එහෙම කළේ? ඒක ලොකු ප්‍රශ්නයක්. ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ මහා අති දැවැන්ත පිරමීඩය ඇතුලේ තියෙනවා ඉතා කුඩා කාමර තුනක්. අපි කියන චේම්බර්ස් කියලා කාමර තුනක් තියෙනවා. මේ කුඩා කාමර තුන සම්බන්ධ වෙන පැසේජ් එකක් තියෙනවා. ඒ පැසේජ් එක සාමාන්‍යයෙන් අඩි 300ක් විතර දිගයි, අඩි 3ක් විතර පළලයි. සාමාන්‍යයෙන් කුඩා පැසේජ් එකක්. ඇංගල් එකකට හදලා තියෙන්නේ, ආනතියකට හදලා තියෙන්නේ. ඉතාම සුමටයි ඒක ඇතුළ. එතකොට මේ වෙනකොටත් අතිශය ඉතාම නිර්වද්‍ය ආකාරයෙන් ඒ ඇංගල් සරන් දෙන ඒ ආනතියන් අරගෙන තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ලෝකේ ඉන්න ගෘහ නිර්මාණ ශිල්පීන් විශාල ප්‍රමාණයක් මේ තමන්ගේ ශේෂත්‍රයේ හිනි පැත්තෙම ඉන්න ගෘහ නිර්මාණ ශිල්පීන් විශාල ප්‍රමාණයක් මේව පරීක්ෂා කරලා කියලා තියෙනවා. අපිට දුන්නත් අපිට හදන්න බෑ මේ විදිහට ලේසියකට කියලා. ලේසියකට හදන්න බෑ මේ ගල් පාවිච්චි කරලා අපි ගාව තියෙන දැන් තියෙන තාක්ෂණي පාවිච්චි කරනවත් හදන්න අමාරුයි. මෙච්චර ඊටාම නිර්වද්‍ය ආකාරයෙන් හදන්න අමාරුයි ගල් පාවිච්චි කරලා කියන කතන්දරේ කියනවා. හරි, ඊළඟ කාරණය තමයි මේ ග්‍රේට් පිරමීඩ් එක හදන්න පාවිච්චි කරලා තියෙනවා මිලියන 2ක් පමණ පාෂාණ කුට්ටි. මේ පාෂාණ කුට්ටි දල වශයෙන් ටොන් 3-7 අතර වගේ ප්‍රමාණයක විහිදෙනවා පරාසයට. සමහරව ටොන් 10ක් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මිලියන 2ක් මෙන්න මේ වගේ පාෂාණ කුට්ටි දාලා තියෙනවා. හැබැයි මේ මිලියන 2ම පාෂාණ කුට්ටි වල ප්‍රමාණයන් එකිනෙකට වෙනස්. අපි හරියට ඔයගොල්ලෝ දන්නවා දැන් අපි ගියක් හැදුවොත් හරි මොනවා හරි හැදුවොත් බ්ලොක් ගල් හරි එහෙම නැත්නම් ගඩොල් හරි භාවිතා කරනවා. ඒ වගේ තියෙන එක හැඩයන්නේ. එක හැඩේ වෙනකොට මේකේ විවිධාකාර හැඩ තමයි තියෙන්නේ. මේක නිර්මාණය කරන කයට විශාල චැලෙන්ජ් එකක් එහෙම නැත්නම් අභියෝගයක් බවට පත් වෙනවා. එක වගේ තියදී හදන්න ලේසි, වෙනස් හැඩ තියෙනකොට ඒ හැඩ එක විදිහකට සුසර කරලා එක විදිහකට සූක්ෂමව තියනවා කියන එක තවත් තිබුණු අභියෝගාත්මක ස්වභාවය වැඩි කරනවා ඒගොල්ලොන්ට ඒ වෙලාවේ හදන්න තිබුණා. හැබැයි මේ විවිධාකාර වෙනස් ආකාරයේ ඒවා අරගෙන තියෙන එක හේතුවක් තමයි සමහර අය කියනවා මේ අපි කලින් සැරේ කතා වුණා මේ විවිධාකාර තැන්වල තියෙන ගල් කොරි වලින් මේව කපලා ගෙනාවේ කියලා. මේ කපලා ගේනකොට ඒගොල්ලෝ කඩපු විදිහක් තියෙනවා. ඒ කඩපු විදිහටම ගෙනාවා. ඒ හින්දා තමයි සයිසස් වෙනස් වෙලා තිබෙන්නේ. මොකද එතනදී ලොකු දෙයක් කරේ නෑ. ඒගොල්ලෝ ලොකු කෑලි කුට්ටි පිටින් කඩලා මෙහෙට එව්වා කියන අදහසක් තියෙනවා. ඒ වගේම මෙහෙම විශාල ස්ට්‍රක්චර් එකක් හදනකොට පිරමීඩයක් වගේ විවිධාකාර හැඩැති පාෂාණ භාවිතා කිරීමෙන් ඒකේ ස්ටැබිලිටි එක එහෙම නැත්නම් රඳා පැවැත්ම කල් පැවැත්මයි සියලු දේවල් වැඩි කරගන්න පුළුවන් කියන අදහසක් තියෙනවා. හැබැයි මම අර කලින් කිව්වනේ කතන්දරයක් මේ මෙහෙම විවිධාකාර හැඩැතිව භාවිතා කරලා තියෙන්නේ අර ගල් කොරි වලින් කපලා එවපු හින්දා ඒ විදිහට හින්දා කියලා. එහෙම හිතුවට ඒක නිෂ්ප්‍රභා වෙන දත්තයක් අපිට ලැබිලා තියෙනවා. ගොඩක් වෙලාවට අපිට පෙන්ලා තියෙනවා මේ පිරමීඩයේ ඇතුලේ බිත්ති දෙපැත්තේ පාරවල් ඇතුලෙන් බිත්ති දෙපැත්තේ එහෙම තියෙන ඒ පාෂාණවල විවිධාකාර හැඩැති තිබුණට ඒ වගේ තියෙනවා සමානකමක්. ඒ කියන්නේ මේ පැත්තේම මිරර් ඉමේජ් එකක් විදිහට තමයි අනිත් පැත්තත් හදලා තියෙන්නේ. ඒකෙන් අපිට පෙනී යනවා මේක මේ අපි හිතුවට අපි අරහෙම හිතුවට සංකල්පයක් ගෙනාවට මේක මේ ගල් කුට්ටි ආපු විදිහට සයිස් එක බලලා වෙනස් කරලා හදාගත්ත කියලා හිතුවට ඊට වඩා කල්පනා කරලා හදපු ආකාරයක් තමයි පෙනී ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට මම අර කිව්වා කාමර වගේ පොඩි කොටස් තුනක් තියෙන කියලා අපි චේම්බර්ස් කියලා කියනවා. මේ චේම්බර්ස් වල බිත්ති හරියටම මේ නූතන තාක්ෂණයෙන් අපි මේක මැනලා තිනවා. හරියටම සිරස් පැත්තට අංශක 90ක් හැදෙන විදිහට හදලා තියෙන. ඔයගොල්ලෝ තේරෙනවා මම කියන එක. මෙන්න මේ පින්තූර වලත් පේනවා. එතකොට තවත් පුදුමයක් කොහොමද මෙච්චර මැෂින් එකකින් කපලා වගේ ඊටාම නිර්වද්‍ය ආකාරයට මේ මිනුම් ගත්තේ කියලා. මොකද ඒ වගේ දෙයක් මැනගන්න ඒ කාලේ විදිහක් තිබුණේ නැහැ දැන් තරම්. නමුත් දැන් තියෙන ස්ටෑන්ඩඩ් එකට මනින කොටත් ඒක එහෙම තියෙනවා. ඊළඟ එක මේ ග්‍රේට් පිරමීඩ් එකේ සයිඩ්ස් 4ක් වගේ එහෙම නැත්නම් පැති 4ක් වගේ තිබුණට ඇත්තට මේකේ පැති 8ක් තියෙනවා. ඔයගොල්ලන්ට මෙන්න මේ පින්තූරේ පේනවා. ඒක හදලා තියෙන්නේ එක පැත්තක් පැති දෙකක් වෙන විදිහට පුංචි නැම්මක් සහිතව. ඇයි මේව හදලා තියෙන්නේ? ඇත්තටම මෙන්න මේ හදලා තියෙන විදිහ කාරණයක්. මේ හදලා තියෙන විදිහ අනුව මේක නිර්මාණය කිරීම තවත් අපහසු වෙනවා. අතිශයින් අපහසු වෙනවා. පිරමීඩය සාමාන්‍යයෙන් ඒ පැති 4 ත්‍රිකෝණ වගේ තියෙන පැති 4 සුමටව හදනවා වෙනුවට මේ වගේ නමල හැදීම ඊටාම අපහසු කාරණයක් බවට පත් වෙන ගොඩනැගීමේදී. ඊළඟට
මේකට ඉරේලිය වැටෙන ආකාරය අනුව මේ පැති අට ලස්සනට පේන දවස් දෙකක් එනවා අවුරුද්දට. ඒවට අපි කියනවා ඉක්කොනොක්ෂල් ඩේස් කියලා. එහෙම නැත්නම් විශ්ව දින. ඒකේ තේරුම තමයි මේ දිනවලට සූර්යයා කෙලින්ම සමකය රේඛාවට ඉහළින් හරියටම ඉන්නේ. ඒකෙන් වෙන්නේ දින සහ රාත්‍රී කියන කාලවකවානු දෙකම ඒ දිනවලදී සමාන වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය දිනවලදී ඉර පායලා මේ පැත්තෙන් බැහැලා යන්න ගත වෙන කාලයයි ඊට පස්සේ රාත්‍රී කාලයේ හැම වෙලේම සමාන වෙන්නේ නැහැනේ. මේක සමහරට පැය 11යි අරක පැය 13යි වගේ වෙනස් වෙන අවස්ථා තියෙනවනේ. එතකොට මේ විශ්ව දිනවලදී දින දෙකයි එන්නේ අවුරුද්දට. මේ දිනවලදී රාත්‍රිය සහ දවල් සමාන වෙනවා. ඉතින් මෙන්න මේ විශ්ව දිනවලදී අවුරුද්දට දවස් දෙකයි එන්නේ. මේ දිනවලදී තමයි මේ පිරමීඩේ පැති යට කියන එක හරියම ලස්සනට පෙනෙන මේ පින්තූරේ පොඩ්ඩක් බලන්න. මේක තුලදී මෙන්න මේ කතන්දරය තුලදී මේ පිරමීඩ හදන්න කොච්චර අභියෝගාත්මක වුණාද කියන මීටර එක තවත් ඉහළට යනවා. තවත් අපිට පේනවා මේක හරිම අමාරු දෙයක් හදන්න කියලා. මෙන්න තවත් ප්‍රශ්නයක්. 2.3 මිලියන් ස්ටෝන්ස් එහෙම නැත්නම් මිලියන 2.3ක් පාෂාණ පාවිච්චි කරලා තමයි මේක හදලා තියෙන්නේ දල වශයෙන්. ඒ වගේම ගොඩක් වෙලාවට මේ එක පාෂාණයක් මම අර කිව්වා වගේ ටොන් 3ත් 7ත් අතර වර ප්‍රමාණයක් තියෙනවා. අපිට පෙන්ලා තියෙනවා මම කිව්වා දල වශයෙන් අවුරුදු 20ත් 27ත් අතර ප්‍රමාණයක තමයි මේක හදලා තියෙන්නේ කියලා. අපි හිතමුකෝ ඒ කාලේ වැඩ කරපු දැන් අපි කලින් අර තියරියක් තිබ්බනේ කට්ටිය වැඩ කරා ගොඩක් කියලා. ඒ වැඩ කරපු කට්ටිය දවසට පැය 10ක් වැඩ කරොත් අවුරුදු 20ක් තුල මේක හදන්න නම් තේරෙනවනේ කතන්දරේ. අවුරුදු 20ක් අතරලා තියෙනවා මිලියන 2.3ක් තියෙනවා පාෂාණ කුට්ටි. අපි හිතුවොත් වැඩ කරපු කට්ටිය දවසට පැය 10ක් වැඩ කරා කියලා හිතුවත් විනාඩි 2කට සැරයක් මේ පාෂාණ කුට්ටියක් සෙටල් කරන්න ඕනේ ඒගොල්ලෝ. විනාඩි 2කට සැරයක් එකක් තියන්න ඕනේ. විනාඩි 2කට සැරයක් එකක් තියන්න ඕනේ. ඔන්න ඕක තවත් කතන්දරයක්. ඊළඟට මෙන්න බලන්න මේ කාලවකවානු පිළිබඳ ප්‍රශ්නේ. අවුරුදු 20ත් 27ත් අතර කාලය ප්‍රමාණය තුළ මේක හැදුවා කියන එක පිළිබඳව සෑහෙන සාධක ලැබිලා තියෙනවා. ඒ හින්දා අපිට ඒක එහා මෙහා කරන්නත් බෑ. ඊළඟට මිත්‍රවරුනි මෙන්න මේක අපි කරන්න හදපු අවස්ථාවක් අපේ දැනට තියෙන නව තාක්ෂණය නූතන තාක්ෂණයත් එක්ක 1960 දී අපිට සිද්ධ වෙනවා මේ ඊජිප්තුවේම තියෙන අබු සිම්බල් කියන පූජනීය ස්ථානය වෙන තැනකට ගෙනියන්න. මේ නයිල් ගඟ පිටාර කරන කතන්දරයක් කියලා අපි ඩෑම් එකක් බඳින්න කියලා ලොකු කතන්දරයක්. නමුත් අදාළ දේ විතරක් කියන්නම් මෙතනදී. පාෂාණ කුට්ටි 2000ක් පමණක් තිබුණු මේ අබු සිම්බල් කියන පූජනීය ස්ථානය අපිට ගලවලා අපිට වෙන තැනකට ගෙනියන්න සිද්ධ වුණා 1960 දී. ඔයගොල්ලෝ හිතන්නේ කොච්චර කල් ගියා කියලාද අපිට මේ පාෂාණ කුට්ටි 2000ක් සහිත අබු සිම්බල් කියන පන්සල එහා මෙහා ගෙනියන්න. පූජනීය ස්ථානය එහා මෙහා ගෙනියන්න. අවුරුදු 5ක් ගියා අපිට. අවුරුදු 5ක් 3000ක් මිනිස්සු වැඩ කරා. 1960 දී ඇමරිකානු ඩොලර් මිලියන 42ක් වැය වෙලා තියෙනවා. නූතන තාක්ෂණය ඔයගොල්ලෝ දන්න ක්‍රේන්ස් අරවා මේවා ඔක්කොම පාවිච්චි කරලා මිනිස්සු 3000ක් වැඩ කරලා අවුරුදු 5ක් ගිහින් තියෙනවා පාෂාණ කුට්ටි 2000ක් සහිත පන්සලක් පූජනීය ස්ථානයක් මෙතනින් ගලවලා වෙන තැනකට ගෙනියලා තියන්න. එතකොට ග්‍රේට් පිරමීඩ් එක එහෙම නැත්නම් කූෆු පිරමීඩේ පාෂාණ තියෙනවා මිලියන 2.3ක්. අවුරුදු 20කින් හදන්න පුළුවන් වුණා වෙන්නේ නැතිද 27ක් කිව්වත් 27ක් ගියත් හදන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක් ඒකේ ප්‍රමාණයත් එක්ක. ඒ වගේම මේක මේ මෙච්චර අති දැවැන්ත බිල්ඩින් එකක් කරලා අති දැවැන්ත ගොඩනැගිල්ලක් වෙලත් මේ පිරමීඩය ගීසාහි කෝෆු පිරමීඩය මම මෙතනින් එහාට පිරමීඩය කියලා කියන්නම් ලේසියට මේ ගීසාහි කෝෆු කියන එක මම නැවත කියන්නේ නැහැ පිරමීඩය කියලා කියන්නම්. මම පිරමීඩය කියලා කිව්වොත් ඔයගොල්ලෝ හිතා ගන්න ගීසාහි තියෙන පිරමීඩ තුනෙන් කූෆු කියන ලොකු පිරමීඩය මේ. හරි. ඉතින් මේ පිරමීඩය මෙච්චර දැවැන්ත වර්ගමීටර් 50000ක් විතර පොළොව වසාගෙන ඉන්න අති දැවැන්ත නිර්මාණයක් වෙලා. ඒක අතිශය නිර්වද්‍යව උතුරට මුහුණලා තියෙනවා. කොච්චර නිර්වද්‍ය කියලා කියනවනම් 17 වෙනි සතවර්ෂයේ අපි එහෙම උත්සාහ කරලා හදන්න හදපු ගොඩනැගිලිවත් මේ පිරමීඩය තරම් නිවැරදිව උතුරට මූණ දාලා නැහැ. මේ කියන්නේ චුම්බක උතුර ගැන නෙමෙයි සැබෑ උතුර ගැන. හරි සැබෑ උතුරට මූණ දාලා නැහැ. එච්චරකට සූක්ෂමව මේ අති දැවැන්ත ගොඩනැගිල්ල හරි පැත්තට හරවලා නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට මේ පිරමීඩේ සම්පූර්ණ උස දෙකෙන් බෙදපුවාම අපිට ලැබෙනවා මේකේ මං කිව්වනේ අර තියෙනවා කියලා කාමර වගේක්. මේ කාමර වලට උඩින් පොඩි වහලවල් වගේ කොටස් හදලා තියෙනවා.
ඒව හදලා තියන්නේ පිරමීඩේ කඩාවැටිලා ඒ උඩ තියෙන බර දරාගෙන ඒ කාමර වලට තියෙන්න ඉඩ දෙන්න ඕනේ හින්දා කියලා අදහසක් තියෙනවා. මොකද නැත්තම් ඒව උඩ කෙලින්ම ඒ ගඩොල් තිබ්බොත් එහෙම මේ පාෂාණ තිබ්බොත් එහෙම කඩාගෙන වැටෙන්න පුළුවන් කියලා ඒවට. ඉතින් ඒක දෙකෙන් බෙදුවොත් පිරමීඩ සම්පූර්ණ උස දෙකෙන් බෙදපුවාම ඒක හරියටම සමපාත වෙනවා ඉහළින්ම තියෙන ඒ කාමරේ නැත්නම් චේම්බර් එකේ අර වහලෙට උඩම වහලෙට. එතකොට පිරමීඩේ සම්පූර්ණ උස තුනෙන් බෙදපුවාම ඒ ඉහළම තියෙන කාමරේ සීලින් එකට එහෙම නැත්නම් වහලෙට සමපාත වෙනවා. ඒ වගේම සම්පූර්ණ උස හතරෙන් බෙදපුවාම මැද තියෙන කාමරේ අර උසම වහලේ මුදුනට සම්පාත වෙනවා. ඊළඟට ඊ උස පහෙන් බෙදපුවාම පහළම තියෙන කාමරේ පොළොවට සම්පාත වෙනවා. ඒ වගේම ඒ මුළු උස හතෙන් බෙදපුවාම එනවා මැද තියෙන කාමරේ පොළොවට සම්පාත වෙනවා. ඊළඟට තවත් මේකේ තියෙන පුදුම ගණිතමය කොටස්. මේකේ මේ හතර පැත්තේ තියෙන වර්ගඵලය රගෙන ඒක අපි බෙදපුවාම මේ පත්තුලේ කියන්නේ බේස් එකේ වර්ගඵලයෙන් අපිට එනවා පයි කියන වැලියු එක. ඔයගොල්ලෝ අපි කතා කරා විශ්වයේ භාෂාව කොමක්ද කියලා ගණිතය පිළිබඳව කතා කරද්දී අපි කතා කරා මේ පයි කියන එක හැම තැනම තියෙනවා. විශ්වයේ මේ නම්බරය ඔයාලා දන්නවා 3.14 වගේ ගණක් එන්නේ 3.14 වගේ ගණක් එන්නේ. ඉතින් ඒ වගේම මේ පිරමීඩේ පරාමිතියෙන් අර්ධයක් අරගෙන ඒක උසින් බෙදුවහමත් එනවා පයි කියන අගය. ඊළඟට පරාමිතියෙන් අර්ධයක් අරගෙන ඒකෙන් උස අඩු කරපුවාම පයි වගේ 100 ගුණයක ප්‍රමාණය එනවා. ඉතින් ඒ වගේම පිරමීඩය ඇතුළෙත් අපිට විවිධාකාර තැන්වල මේ ගණිතය කියන එක පේන්න තියෙනවා. විශේෂයෙන්ම මේ චේම්බර්ස් වලත් විවිධාකාර තැන්වලදී මේ පයි කියන එක නැවත මේක මතුවලා තියෙනවා. ඒ වගේම කිසිම අවස්ථාවකදී සිමෙන්ති පාවිච්චි කරලා නැහැ. කිසිම ආකාර සිමෙන්ති ජාතියක් පාවිච්චි කරලා නැහැ මේවා එකට සම්බන්ධ කරන්න මේ ගල්. එහෙම වුණත් ඒව අතරින් අපේ ගාව තියෙන රේසර් බ්ලේඩ් එකක්වත් යවන්න බෑ. එච්චරකට ඒවා ඇත්තටම ඉතාලම තදින් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට මෙන්න මේ බලන්න මේ කොටස් දිහා මේවා ගැන ගොඩක් වෙලාවට ඉංජිනේරෝ දරන මතයක් තමයි පැහැදිලිව මේවා යම්කිසි ආකාරයක යන්ත්‍රානුසාරයෙන් නිර්මාණය කරපු දේවල් කියලා. මේක සාමාන්‍ය බලන කෙනෙකුට උනත් ඇත්තටම පුදුම හිතෙනවා. මෙච්චර ඊටම සුමට විදිහට මේ නිර්මාණ කරලා තියෙන එක සමහර තැන්වලදී මේ ගල් කුට්ටි කපාගත්ත ස්ථානවලට ගිහිල්ලා බලනකොට ඒ වගේ කපලා තියෙන ප්‍රමාණයත් එක්ක සමහර වෙලාවට යටින් කොහොමද අර අපි කලින් කල්පනා කරලා තියෙන මෙහෙම හිල් හදලා අපි කලින් එකද කතා කරා හිල් හදලා ඒවට ලී කොටස් බස්සලා ඒ ලී වලට වතුර දාලා පොඟවද්දී ලී ලොකු වෙනවනේ අපි එක්ස්පෑන්ඩ් කරලා කියනවා ඒ ලී වල වතුර උරාගෙන ඒවා මේ ප්‍රසාරණය වෙනකොට ටික ඒ ගල් කැඩලා එහෙම ගත්තේ කියලා අදහසක් තිබුණා. නමුත් සමහර වෙලාවට තියෙනවා ඒ කපාගෙන තියෙන කුට්ටි වල යටිනුත් ගැන විශාල කුට්ටියක් තියෙනවා. කොහොමද යට කොටස කපලා ගත්තේ කියලා එච්චර සමට මම කියන එක මේ පින්තූරෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති. උඩ කොටස් නම් අර විදිහට කරන්න පුළුවන්. නමුත් උඩ කොටස් වලින් යටට ගියාට පස්සේ මේ යට ඒවා මෙච්චර ඈතට ලොකුවට කපාගත්තේ කොහොමද කියලා ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ මෙන්න මෙච්චර සූක්ෂම විදිහට ගණිතමය දේවල් පාවිච්චි කරලා හිතාගන්න බැරි විදිහට සිමෙන්තිවත් නැතුව විවිධාකාර අති දැවැන්ත පාෂාණ කුට්ටි එකිනෙකට පුරුද්දලා ඒ වගේම ඒ එකිනෙකට වෙනස් ඒවා පුරුද්දලා තිබ්බත් සාමාන්‍යයෙන් දෙපැත්තක් එක වගේ වෙන්න රටාවත් හැදෙන විදිහට මේ පාෂාණ පුරුද්දලා ඊළඟට මෙච්චර විශාල ගොඩනැගිල්ලක් වෙලත් මේක උතුරට සම්පාත වෙන්නත් හදලා ඊළඟට පැති 4ක් වගේ පේනකොට පැති 8ක් වෙන්නත් හදලා ඒ පැති 8 අවුරුද්දට දවස් 2ක් විතරක් ලස්සනට පැති 8 සූර්යාලෝකයෙන් ලස්සනට පේන විදිහටත් හදලා මේ ඔක්කොම කරලා තියෙනවා කියලා දැනට පිළිගෙන අර මං කලින් වීඩියෝ කතා කරපු මතාදල් හැටියට මේ ඔක්කොම කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ආයුධ පාවිච්චි කරලා. ඉතින් ඔන්න ඕක පොඩ්ඩක් අපි හිතලා බලන්න ඕන. ඔන්න ඕක තමයි ගොඩාක් මේකට මේ දැනට මේ වෙලාවේ සමාජගත වෙලා තියෙන ඊජිප්තුවේ පිරමීඩ පිළිබඳව විශාල වශයෙන් පිළිගන්නා මේ වෙනකොටත් විශ්වවිද්‍යාලවල පවා උගන්වන කතන්දරයට එරෙහිව ගොඩාක් විද්වතුන් හඬක් නගන්න එක හේතුවක්. මේ අතර විශාල විසංවාදයක් තියෙනවා කියලා ඒ විද්වතුන් කල්පනා කරනවා. මේක මම ඕගොල්ලෝ ඉස්සරහා තියෙනවා. ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න එහෙමද නැද්ද කියලා. නමුත් පෞද්ගලිකව මමත් මේ ගොඩක් ඒවා දැක්කට පස්සේ ගොඩක් විද්වතුන්ගේ මේකට පරීක්ෂණ කරපු අය ගොඩාක් ඉන්නවා. ඒකයි මම කිව්වේ මේ මාතෘකාව මහා විශාලයි. මට හරි අමාරුයි. කොටස් දෙකකින් උනත් කරන්න අමාරුයි. ඉතින්
මේකට මම අසාධාරණයක් කරා වෙනවා මම කොටස් දෙකට ලඝු කරොත් මේක. ඉතින් විශාල ආකාරය පර්යේෂණ කරලා තියෙනවා මේක සම්බන්ධයෙන්. මේ පර්යේෂණ ගොඩාක් ඒ වගේදී මේකට විරුද්ධව මේ දැනට තියෙන මේ ප්‍රධාන ප්‍රවාහයේ මතවාදයට විරුද්ධව මතවාද අරගෙන එන විද්‍යුතුන් කරලා තියෙන පර්යේෂණ වලින් පෙනිච්ච මේ වගේ පොඩි දේවල් ඊටාම විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා වගේ මේක ඊටාම සංවේදී මාතෘකාවක් ඊජිප්තු ජනයාට. කොටින්ම රජය මේ වෙනකොට මේ පර්යේෂණ කිරීම සඳහා මේවට යාමට අවසර දෙන එකත් අතිශයින්ම අඩු කරලා තියෙනවා සාපේක්ෂව. මොකද ඉස්සර ඒගොල්ලොන් ගාව තිබුණ කතන්දරයට හැමෝම එකඟ වෙන කාලයක් තිබුණා. හැමෝම ඇවිල්ලා ඔකට කූරු ගහලා බැලුවේ නැහැ. නමුත් කූරු ගහන්න ඉඩ දුන්නාට පස්සේ මිනිස්සු ඇවිල්ලා විවිධාකාර විද්‍යුතුන් ඇවිල්ලා ඒකට කූරු ගහලා මේවා දැකලා සමහර දේවල් මැනලා මේ වගේ මේ දැනට ඒගොල්ලෝ ඊජිප්තුවේ රජය විසින් සහ ඊජිප්තුවේ හිටපු ඊජිප්තුවේ සංස්කෘතික අංගයක් ලෙස මේක මේ අපේ මිනිස්සු මෙන්න මේ ආයුධ පාවිච්චි කරලා තමයි හැදුවේ කියලා කියන්න තිබුණ අවස්ථාව නැති වෙන විදිහේ විසංවාදයන් ගෙනාව නිසා මේ රජය විසින් විවිධාකාර පියවර ගනිමින් ඉන්න මේ වෙනකොට තදට මේ පියවර ගන්නවා. දැන් ලේසියකට පරීක්ෂා කරන්න යන්න අමාරුයි කියන එක තමයි අවසාන වශයෙන් මට දැක් ගන්න ලැබුණ දේ තමයි ඒක. මොකද සමහර අය දාලා තිබුණා ඒගොල්ලෝ ඉල්ලලා තිබුණා විශ්වවිද්‍යාල වලින් අරහිමින් ඉල්ලලා තිබුණා පරීක්ෂා කරන්න දෙන්න කියලා. සමහර තැන් දීලා තිබුණ නැහැ. ඒකට විරුද්ධව ඒ රජයව පියවර අරගෙන තිබුණා. ඊළඟට මම කලින් වීඩියෝ කතා කරා සකාරා පිරමීඩයේ ජෝසර් පිරමීඩයේ සකාරාවල තියෙන පළවෙනිට අපිට හම්බෙච්ච වඩාත්ම පරණ පිරමීඩය කියලා අපි කතා වුණා. ඒ ආශ්‍රිත ප්‍රදේශයත් ඒ ප්‍රදේශෙ තිබිලා අපිට හම්බෙලා තියෙනවා 35000කට වඩා භාජන ගල් වලින් හදපු භාජන අතිශය සුමට භාජන. මම ඔයගොල්ලන්ට මෙතන පොඩ්ඩක් පෙන්නන්නම්. එතකොට මේවා කොහොමද හැදුවේ කියන එක නැවතත් අපිට යන්න සිද්ධ වෙනවා. මේවා හදුවේ මේ ආයුධ පාවිච්චි කරලාද කියන ප්‍රශ්නෙට. ඉතින් මොකද ඒ වගේ තියෙන සුමට භාවය, ඒ වගේ තියෙන සූක්ෂම භාවය, ඒ ගල්, ඒ පාෂාණ ඒවා තා හයිය පාෂාණ. ඉතින් ඉතා හයිය පාෂාණ මෙච්චර කොහොමද සුමට විදිහට මේවා කරගත්තේ? ඊළඟට මෙන්න මේ ඩිස්ක් ඔෆ් සබෝ කියලා කියන මෙන්න මේ දේ පොඩ්ඩක් බලන්න. මෙන්න මේ පුරාවිද්‍යා වස්තුව මේක අර අපි කලින් කොටසදී කතා කරපු සාම්ප්‍රදායික මතවාද දරන කට්ටිය කියලා තියෙන්නේ මේක මේ මල් දාන්න හදපු වාස් එකක් කියලා, භාජනයක් කියලා. හැබැයි ඉංජිනේරුව ගොඩක් අය මේක දැකපු ගමන් කියනවා මේක නම් මැෂින් එකක කොටසක් කියලා. ගොඩක් අයගේ අදහසක් තියෙනවා. කයිරෝවේ කෞතුකාගාරයේ තියෙනවා මේ වෙනකොටත්. නමුත් දැන් ඒක නිවැරදි පරිදි පරීක්ෂා කරන්න කිසිම කෙනෙකුට අවසර දෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය වගේ මේ ඒක සිද්ධ වුණායයි කියලා ගොඩනගලා තියෙන කතාවලට විරුද්ධ වශයෙන් විසංවාදයක් ඇතිවන වශයෙන් විශාල වශයෙන් සාක්ෂි තියෙනවා, සාධක තියෙනවා. මේ කතාව එතකොට කොහේ හරි වෙනස් වෙන්න ඕන. ඒ කොහෙද වෙනස් වෙන්න ඕන කියන එක තමයි දැන් ගැටලුව තියෙන්නේ. මං කියන්නේ මේ අනිත් විදුරුන්ගේ අදහස. ඒගොල්ලෝ කියන්නේ මේ කතාව වැරදි. ඕගොල්ලෝ හදලා තියෙන කතාව වැරදි. මේක නෙමෙයි කතාව. මොකක් වුණත් කතාව ඕකනේ මේ කතාව කියලා. සමහරලාට අපි යමක් වීමට ඉඩ ඇතැයි ගොඩනගන කතාව එකක්. ඒ වගේම අපිට තියෙන සාධක බලලා කතාවක් ගොඩනගන්න පුළුවන්නේ වීමට ඉඩක් නැතයි කියන කතාව. ඉතින් ඒ වගේ මේ වීමට ඉඩක් නැතයි කියන කතාව තමයි මෙතනින් ගොඩනගන්නේ. මම දැන් ওই පොඩි කොටසක් තමයි කිව්වේ. නමුත් ඔය වගේ මේක අධ්‍යයනයේ කාලය තිස්සේ අධ්‍යයනය කරන විද්වතුන් ගොඩකට ආපු ප්‍රශ්න ගොඩක් තියෙනවා දැන් තියෙන මේ තියරියත් එක්ක, මේ වෙලාවේ උගන්වන තියරියත් එක්ක. ඒ වගේම මම කලින් සැරේ කිව්වා එක අදහසක් තියෙනවා කියලා මේක මේ රෑම්ප් එකක් හදලා ගල් උඩට අරන් ගිහලා හැදුවේ කියලා. ඒකට විරුද්ධව තියෙන ලොකු අදහසක් තමයි මේ වගේ රෑම්ප් එකක් හදන්න පිරමීඩයේ තරම්ම හෝ ඊටත් වඩා පොඩි ප්‍රමාණයක් අඩුවෙන් ගල් අවශ්‍ය වෙනවා, පාෂාණ අවශ්‍ය වෙනවා කියලා. එතකොට එයි මේ පිරමීඩ හදලා තියෙන්නේ. දැන් ඒකට විරුද්ධව අදහස දැන් කලින් සැරේ අදහස තිබි මේවා හදලා තියෙන්නේ මේ ෆාරාවෝට මැරුණාට පස්සේ භූම දාන කරන්න අර අපි කලින් කතා වුණා. ඒගොල්ලන් කතා තියෙනවා ඉර නක් ගන්න බස්සන්න ෆාරාවෝ අවශ්‍ය වුණා. බැස්සපුවාම කලින් එපිසෝඩ් එක බලන්න මම ආයි කියන්නේ නැහැ විස්තරේ. නමුත් නැවතත් මේ කාලේ තිබ්බ දැන් මතකද අපි අර පුංචි පූජාස්ථානේ එහා මෙහා කරන්න අපිට ඩොලර් මිලියන 42ක් වැය වෙලා තිබුණා. ඩොලර් මිලියන 42ක් මිලියන. ඒ කියන්නේ
අපි කියන මේ රිසෝසස් එහෙම නැත්නම් සම්පත් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වැඩ කටයුත්තක් තමයි මේ පිරමීඩයක් හදනවා කියන එක. එතකොට නිතර තියෙන එන තර්කයක් තමයි පිරමීඩය මේ වගේ දෙයක් හදන්න මීට වඩා මේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ගත හැකි දෙයක් විය යුතු අනිවාර්යෙන් තියෙන්න ඇති කියන අදහස එනවා. දැන් මේවා අදහස් පමණයි. මේවට ඔන්න සාක්ෂි සාධක නැහැ. නමුත් මේගොල්ලෝ බලලා කියන්නේ ඒ කාලේ සමාජයේ තිබ්බ ආකාරයට ඒ කාලේ සමාජයේ වැඩ කරපු ආකාරයට මේගොල්ලෝ අදහසක් ගන්නවා. මේකේ මොකද ප්‍රයෝජනයක් තියෙන්නේ නැති කියලා. ඒ මොකක්ද ප්‍රයෝජනේ? ඉතින් ඔන්න ඔය වගේ මේ ප්‍රශ්නවලට විවිධාකාර උත්තර දෙන්න උත්සාහ කරලා තියෙනවා. දැන් මම නැවත මතක් කරන්නම් මේ කලින් කොටසේ මම කතා කරපු ඒවත් අද කොටසේ කතා කරන ඒවත් මේ කිසිම එකක් සම්පූර්ණ සාක්ෂි සහිතව 100%ක් ඔප්පු වෙලා හරි පිළිගෙන හරි නැහැ. එම කරන්න හරි අමාරුයිනේ. ඔයගොල්ලන්ට තේරෙනවනේ. මේක ලේසියෙන් එහා මෙහා කරලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙතන තියෙන මේ විසංවාදයන් ගොඩක් එක්ක. ඉතින් ඒක නිසා මේකට විවිධාකාර අර්ථකථන කොහොමද මේක හැදුවේ කියන එකට සහ ඇයි මේක හැදුවේ කියන එකට විවිධාකාර අර්ථකථන විවිධාකාර විදුසුන් දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ එකක්වත් මෙන්න මේකයි උත්තරේ කියලා අපිට කියන්න අමාරුයි. අපි ඒව ගැන හිමින් ඉස්සරහට තව ටිකක් කතා කරමු. මම කිව්වා පිරමීඩ ගැන තව මට කරන්න සිද්ධ වෙනවා කියලා. මොකද මේ හැම උත්තරයක්ම හරි ලොකුයි. ඒ උත්තර වෙනම පැහැදිලි කරන්න ඕන. මම අද වෙන දෙයක් ගැන තව කතා කරන පිරමීඩ සම්බන්ධයෙන් තව ටිකකින්. හැබැයි මේ උත්තර ගොඩක් තියෙන ඒවා හැම උත්තරේම හරි ලොකු උත්තර. ඒවට වෙනම එපිසෝඩ්ස් මට කරන්න වෙනවා. කොහොම නමුත් මේ එක උත්තරයක්වත් එකක්වත් සම්පූර්ණයෙන් 100%ක් සාධක සහිතව ඔප්පු වෙලා නැහැ. ඒ වගේ මට පේන එක දෙයක් තමයි මේ උත්තර සම්බන්ධයෙන් වැඩ කරන විද්වතුන් ඒගොල්ලෝ ඒ ෆ්‍රේම් එකකට වැටිලා දැන් ඒගොල්ලෝගේ අදහසක් තියෙනනේ ඒකට වැටිලා ඒගොල්ලෝ ඒක ඔස්සේ තව අලුත් ඒවා විවිධාකාර අපි කියනවා කනෙක්ටිං ඩොට්ස් කියලා. සමහර සාධක මෙතන තියෙන සාධක දෙයක් එයා සම්බන්ධ කරනවා සමහරට අපි එළියෙන් බලලා හිතනවා එහෙම නැද්ද මන්ද කියලා. නමුත් මම අද පොඩ්ඩක් කතා කරන්න හිතුවා මේ එපිසෝඩ් එක ඉවරන්න කලින් මේ පිරමීඩ සහ තාරකා අතර තියෙන සංගත වීම. මේකත් නැවතත් විශාල මාතෘකාවක් මම අද කොටසක් කියන්න හිතුවා. පළවෙනි එක තමයි ඔරයන් කොරලේෂන් තියරි. මේක රොබර්ට් බෝල් කියලා කෙනෙක් තමයි මුලින්ම මේක ඉදිරියට ගෙනාවේ. ඕගොල්ලෝ දන්නවා අපිට පේනවා මේ ඔරයන් තාරකා රාශිය. ඔරයන්ගේ බඳපටිය කියන එක අපි හැමෝම දන්නවා. අපි දඩයක්කාරය කියලා කියන ඔරයන්ගේ රාශියට දඩයක්කාරයගේ බඳපටිය මින්ටකා, ඇල්නිලම් සහ ඇල්නිටක් කියන තාරකා තුනෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඊජිප්තුවේ ඉස්සර කාලේට මිනිස්සු හිතුවා ඒගොල්ලෝ විශ්වාස කරා මේ ඔසයිරිස් කියන දෙවියා තමයි මේකේ නිරූපණය වෙන්නේ කියලා. ඔසයිරිස් කියන දෙවිය ගැන අපි කලින් ටිකක් කතා කරා. ඒක තමයි මරණය සහ අන්ඩර්වර්ල්ඩ් එක. එහෙම නැත්නම් අඳුරු ලෝකය පාලනය කරන දෙවිය තමයි ඔසයිරිස්. ඉතින් මේ ඔරයන් කොරලේෂන් තියරි කියන එකෙන් කියන දේ තමයි මේ ගීසාහි පිරමීඩ ඔරයන් තාරකා රාශියේ බඳපටියට සමපාත වෙනවා කියන එක. මේක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. හොඳයි ඔයගොල්ලන්ට මම මේ පෙන්නන්නේ Google Earth Pro කියන software එකෙන් මේ පිරමීඩ තුන ගීසාහි පිරමීඩ අපි අහසෙන් නම් බලනකොට පේන විදිහ මේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මේ මැද්ද තියෙන පිරමීඩය. දැන් අපි මේ දෙක එකතු කරලා ලයින් එකක් ඇඳොත් එහෙම මේ කරේ පිරමීඩයයි කූෆු කියන එකයි එකතු කරලා ලයින් එකක් ඇඳොත් මේක චුට්ටක් ඊට වඩා ඉහළින් තියෙන්නේ උතුරු පැත්තට වෙන්න. එතකොට ඔහොම තමයි පිරමීඩ වල ආනතිය පිහිටලා තියෙන්නේ. ඒ තුනේ ලයින්මන්ට් එක එහෙම නැත්නම් ආනතිය පිහිටලා තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු දැන් කොහොමද මේ පෘථිවියට පේන්නේ කියලා ඔරයන්ගේ බඳපටිය. මේ මං මේක පෙන්වන්න පාවිච්චි කරන software එක මේ ඇවිල්ලා Space Engine කියන එක. මේක තමයි මං ඔය අහස එක්ස්ප්ලෝර් කරන අඩවලට පාවිච්චි කරන්න. ඉතින් ගොඩක් හොඳ software එකක්. මෙතන මං මේ පෘථිවිය කරකවලා තියෙන්නේ Earth එක කරකවලා තියෙන්නේ ඊජිප්තුව හරියටම අර පැත්තට හැරෙන්න. මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ දෙපැත්තට කරකවලා තියෙන. දැන් ඔන්න ඔයගොල්ලන්ට පේනවා මේ තමයි ඔරයන්ගේ බඳපටිය. මේ තියෙන්නේ මෙතන විස්තර ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. තා ගොඩක් විස්තරට නම් මේක ගොඩක් හොඳ ප්‍රොෆෙෂනල් software එකක්. ඉතින් මේ තියෙන්නේ ඇල්නිටක්, ඇල්නිලාම්, මින්ටකා ඔය තියෙන්නේ ඔරයන්ගේ බඳපටිය අපිට පේන තරු තුන. දැන් මං කිව්වා වගේ ඊජිප්තුව මේ පැත්තට හරවලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති හරියට බැලුවොත් පේනවා ඇති මේකේ මේ මැද තියෙන තාරකාව එහෙම නැත්නම් ඇල්නිලාම් මේ දෙක අපි මේ ඇල්නිටක් සහ මින්ටකා අපි එකතු කරලා රේඛාවක් සරල එකක් ඇඳුත් එහෙම ඊට වඩා
ඊට වඩා දකුණු පැත්තට වෙන්න තමයි තියෙන්නේ. උතුරු පැත්තට වෙන්න නෙමෙයි. එතකොට ඔන්න ඔය ගැටලුව වෙනස තියෙනවා. මම අරකට දාලා පෙන්නන්නම් මේ දෙකේ වෙනස. ඔය තියෙන්නේ. පිරමීඩ 3 මෙහෙම තියෙන්නේ. තාරකා 3 මෙහෙම තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි මේක කරකවන්න සිද්ධ වෙනවා හරියට සම්පාත කරනවා නම්. තව පොඩි කාරණයක් ඉතින් මේ අපි මෙහෙම තාරකා මෙහෙම පෙනුනට මෙහෙම තියෙනවා වගේ පෙනුනට අපි ඇත්තටම ගිහිල්ලා බැලුවොත් එහෙම ඒවා එක තැන තියෙන තාරකා නෙමෙයි මොනවාල කොටම ලොකු වුණා මොනවටත් වඩා. නමුත් මේවා අවකාශයේ බොහොම විවිධාකාර තැන්වල තමයි තියෙන්නේ. එක තැනක නෙමෙයි තියෙන්නේ. නමුත් අපිට එහෙම එක තැන තියෙනවා වගේ පේනවා. අපි ඉන්න ස්ථානය අනුව මම වලට පෙන්නන මේක පොඩ්ඩක් කරකවල මේක අපි පොඩ්ඩක් කරකවල බැලුවොත් ඔන්න බලන්න. තාරකා 3ක් මේ එක පිළිවෙලට තියෙනවා වගේ පෙනුනට මේවා එහෙම නෙමෙයි. අවකාශයේ ඈත විවිධාකාර ස්ථාන වලින් තමයි තියෙන්නේ. කොහොම නමුත් මට පොඩ්ඩක් අවශ්‍යතාවයක් තිබුණේ ඒක ඔයගොල්ලන්ට පෙන්වන්න කොහොමද මේක මේ පේන්නේ පෘථිවියට කියලා. හැබැයි ඒ වගේම මේ සම්පාත වීම අතරේ පොඩි වෙනස්කමුත් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම අපි කලින් කතා වුණා මේ ගීසයි පිරමීඩ සහ ඔරයන් බන්දපටියේ තියෙන තාරකා 3 අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව අදහසක් අපි ගත්තා. නමුත් ඔයගොල්ලන්ට මම අර කලින් කිව්වා වගේ මේ පිරමීඩවල මෙන්න මේ සිතීමේ ඔයගොල්ලන්ට පේනවා මේ පිරමීඩවල උත්තර දකුණ මාරු කිරීමෙන් තමයි හරියටම මේක සමපාත කරන්න පුළුවන් වෙන්නේ මේ තාරකාවලට. මම කලිනුත් මේක කිව්වලාවට. එතකොට ඒ තාරකාවල වෙනස්කමුත් එක්ක ඒ කාලේ තාරකා මෙන්න මේ ආකාරයෙන් තමයි 2550යි ක්‍රිස්තුපූර්ව 2550 දී මෙන්න මේ ආකාරයෙන් තිබ්බා කියලා තමයි අපිට පෙන්ලා තියෙන දැන් ගණනය කිරීම අනුව. එතකොට මෙතන කෝණය අංශක 74ක කෝණයක් තමයි මේ තාරකා දෙක අතර අපි සරල රේඛාවකින් යා කරපුවාම මම අර කලින් කිව්වා වගේ ඇල්නිටාක් තාරකාව සහ මින්ටකා තාරකාව අතර අපි රේඛාවක් ඇඳපුවාම අංශක 74ක් එනවා. ඒ වගේ හැබැයි අපි උතුරු දකුණ මාරු කරලත් ඔයගොල්ලන්ට පේනවා මෙන්න උතුර මේ පැත්තේ දකුණ මේ පැත්තේ තියෙන්නේ මේ තාරකා සිතියමේ මේ පිරමීඩේ අපි දැන් මාරු කරලා තියෙන්නේ මෙන්න උතුර යටට දකුණ උඩට එන්න හදලා තියෙන්නේ. එතකොට හැබැයි අංශක 38ක් තමයි තියෙන්නේ මේ දෙක යා කරපුවාම ඔන්න ඔය වගේ අසමානකමක් නැතුව නෙමෙයි. මේ පිරමීඩ තුන උඩ අපි මෙන්න මේ ආකාරයෙන් තාරකා එහෙම කරකවලා තිබ්බහමත් හරියටම මුදුන් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට පේනවා පොඩි එරර් මාජින් එකක් පොඩි වෙනසක් තියෙනවා. අංශක ගණනාවක මෙන්න මේක මේ පැත්තට ගිහිල්ලා තියෙනවා මින්ටකා තාරකාව මෙන් කරේ පිරමීඩට සාපේක්ෂව මෙන්න මේ තාරකාව ඇල්නිලාම් එක පොඩ්ඩක් මෙහෙට ගිහින් තියෙනවා. ඇල්නිටක් එක පොඩ්ඩක් මෙහෙට ගිහින් තියෙනවා. ඔය වගේ එතන පොඩි මේකක් තියෙනවා. පොඩි දෙයක් තමයි අපි මෙන්කරේ පිරමීඩය සහ කූෆු පිරමීඩයේ මුදුන් දෙක යා කරලා සරල රේඛාවක් මෙහෙම ඇන්දොත් ඇඳපුවාම අපි ඒක ඒ සරල රේඛාව අපි දික් කරොත් ඈතට මේක එක්තරා දුරක් ගිහිල්ලා මේ පිරමීඩ දෙක අතර තියෙන දුරට සම්පාතව තව ඈතට දුරක් කොහොම ගිහිල්ලා මේක නයිල් ගංගාව මෙන්න මෙතනින් ඡේදනය වෙනවා කැපෙනවා. මෙන්න මෙතනින් ඡේදනය වෙලා මෙන්න මෙතෙන් යනවා. එතකොට මේ මෙතන මධ්‍ය ලක්ෂයක් තියෙනවා මේ කැපෙන තැන මෙන්න මේ හරිය මධ්‍ය ලක්ෂයක් තියෙනවා. දැන් ඕක ඔහොම තියෙනකොට ඔන්න ඕක ඔහොමයි. ඔයගොල්ලන්ට පෙන්නවා ස්ටෙලාරියම් කියන software එක මේකත් free ගන්න පුළුවන්. මේක හරි ෂෝක් free download කරන්න බම link එකක් දාන්නම්. මේ ස්ටෙලාරියම් එකේ මම දැන් ඉන්නේ මේ මට මේ වෙලාවේ මට අහස පේන ආකාරය මං ඉන්න ස්ථානයට මම මෙතන මේ ඇට්මොස්ෆියර් එක එහෙම නැත්නම් වායුගෝලය අයින් කරනවා. එතකොට අපිට මේ වෙලාවේ තියෙන තාරකා ආදිය බලා ගන්නට පුළුවන් වෙන්නට ඔන්න ඔය ආකාරයෙන්. ඊට පස්සේ මම ග්‍රවුන්ඩ් එකත් අයින් කරනවා. මේ වටේ තියෙන පොළව මේක මම දැනට අයින් කරන්නම් පහසු වෙන්න. ඉතින් එහෙම කරපුවාම මෙන්න අපිට මේ වෙලාවේ දැන් මං ඉන්න ස්ථානයට ඔරයන් දර්ශනය වෙන්න ඕන. ඉර තියෙන හින්දා පේන්නේ නැහැ දවාලයක් නිසා. නමුත් දර්ශනය ඕනේ. එතකොට අපි මෙන්න මේ තාරකාවයි මේකේ අර පිරමීඩ දෙකට ගැලපෙන තාරකා දෙක එකතු කරලා අපි ඇන්දොත් එහෙම සරල රේඛාවක් අර දුරට සමපාතවම තමයි අපේ ඇසට පේනවා. ඔයගොල්ලෝ දන්නවා අපේ ඇසට පේනවා මේ අපේ ශීරපතෙන් කොටසක් රෑට ලස්සනට පේනවා. ඔයගොල්ලෝ දැකලත් ඇති ඉරක් වගේ ලස්සනට. ඒ විදිහටම හරියටම අපි මේ තාරකා දෙක සම්බන්ධ කරලා අඳින රේඛාව ඡේදනය වෙනවා අපිට අපේ දැසට පේන ශීරපතය. ඒ චිතකොට යාර පිරමීඩ දෙකට සම්පාතව ඔරයන්ගේ බන්ධපටියේ තියෙන මින්ටකා සහ ඇල්නිටා කියන තාරකා දෙක අපි එකතු කරලා සරල රේඛාවක් ඇඳලා ඒක දික් කරොත් අර පිරමීඩේ ඒ කියන්නේ කෝෆු පිරමීඩේ ඉඳන් නයිල් ගඟේ ඉවුරට තිබ්බ දුරට බොහෝම සමාන දුරකින් තමයි මේ රේඛාව ඡේදනය වෙනවා අපිට දැසට රාත්‍රියේ දැසට පේන මේ ශීරපතේට
ඒ ශීරපත ඒ ප්‍රමාණයට ඒ කියන්නේ ඒක පටන් ගන්න තැන දල වශයෙන් පටන් ගන්න ස්ථානය අපිට පේනා වගේ සහ අවසාන ස්ථානයට පරිමාණාත්මකව සමානයි. ඒ වගේම නයිල් ගංගාවේ මැදය මේ ශීරපතේ මැදයට බොහොම කිට්ටු ස්ථානයකින් තමයි මේ ගණිතයෙන් මේ වෙලාවේ පෙන්නලා තියෙන සැලකිය යුතු ආකාරයකින්. හොඳයි ඊළඟට මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මෙන්න මෙතන තියෙනවා අපි දැන් මෙච්චරලා කතා කරපු ගීසායි පිරමීඩ සෙට් එක මෙන්න මෙතන තියෙනවා ගීසායි පිරමීඩ 3. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා තව ටිකක් ඈතින් තියෙනවා අබුසිය කියන පිරමීඩ ගොන්න. එතකොට මෙන්න බලන්න මම මෙතන නම් කරලා තියෙනවා මේක මම කලින් මැනපු හින්දා මෙන්කරේ සහ කූෆෝ කියන පිරමීඩ දෙක අතර දුර මම මෙතන මැනලා තියෙනවා මේ රූල් එක තියලා මනින්න පුළුවන් Google එකත් එකේ. මෙන්න මෙයාකට මැනලා තියෙනවා අපිට බලන්න පුළුවන් කොච්චරද ප්‍රමාණය කියලා කිලෝමීටර් 1.5ක් තියෙනවා මේ දෙක අතර දුර වලින් පේනවා මේ පිරමීඩයේ මෙතන ඉඳන් මෙන්න මෙතන යනකම් දුර ප්‍රමාණය කිලෝමීටර් 1.5යි. හරිද? ඊට පස්සේ අපිට මනින්න පුළුවන් මෙතන ඉඳගෙන අබුසිය පිරමීඩයට තියෙන දුර මෙන්න මේ ප්‍රමාණය. හරි? ඔය තියෙන දෙවනි රතු පාටියෙන් අපිට පේනුනේ. ඒකේ අපි බැලුවොත් එහෙම දුර තියෙනවා කිලෝමීටර් 11.3ක්. හරිද? ඔන්නමයි තත්ත්වය. ඊළඟට මෙන්න බලන්න මෙතන තියෙනවා ඔරායන්ගේ බන්ධපටි එහෙම නැත්නම් දඩයක්කාරගේ බන්ධපටි අපි කලින් කතා කරා එක ගීසාහි පිරමීඩ වලට යම් කිසි ආකාරයක සම්පාතකමක් තියෙනවා කියලා. එතකොට ඕක කොහොම තියෙනකොට මෙන්න මම ආයත්තර ඊජිප්තුවර පැත්තට හරවලා තියෙන කෝකටත් නමුත් ඕක කොහොම තියෙනකොට මෙන්න මෙහෙන් ඔයාට පේනවා මෙන්න මෙතන තියෙනවා හද්දින්නත් තරුපකුර. හදින්නත් තරුපකුර. හරිද? මේ තියෙන්නේ දඩයක්කාරය හදින්නත් තරුපකුර මෙතන තියෙනවා. ඕක අපි බැලුවොත් එහෙම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ හදින්නත් තරුපකුර. මට දැන් අහස පේන ආකාරයට මෙන්න අපේ දඩයක්කාරය මෙන්න මෙතන තියෙන අතර ඔන්න හදින්නත් තරුපකුර එහෙම නැත්නම් ප්ලීඩියස් කියලා කියනවා. ප්ලීඩියස් ස්ටාර් ක්ලස්ටර් කියලා අපි කියනවා. මෙන්න මෙතන තියෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම මේ PDS ස්ටාර් ක්ලස්ටර් එකේ මම මේ ඇට්ලස් කියන තාරකාව දැනට පාවිච්චි කරා මේ ගණනය කිරීම කරන්න. අපි බැලුවොත් එහෙම එතකොට අපි මුලින් බැලුවොත් එහෙම ඔරායන් බඳපටියේ මේ ඇල්නිටාක් තාරකාව හා මින්ටකා තාරකාව අතර දුර ආලෝක වර්ෂ 68.73යි. මේ අපිට පේන ප්‍රමාණය නෙමෙයි මං කියන්නේ ආලෝක වර්ෂ වලින් ඇත්තටම තියෙන දුර තරු දෙක අතරේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ඇල්නිටාක් තාරකාව හා ඇට්ලස් තාරකාව අතර දුර ඇට්ලස් තාරකාව තියෙන 7 දිනක් තරු පද්ධතිය. හරිද? මෙන්න මෙතන. ඇට්ලස් තාරකාව අතර දුර ආලෝක වර්ෂ 530යි. එතකොට අර තාරකා දෙක අතර 68.73යි ආලෝක වර්ෂ. එතන එතන ඇල්නිටාක් තාරකාව ඉඳන් මෙතෙන් යනකන් දුර ආලෝක වර්ෂ 530යි. ඒ වගේම අපි ඉස්සෙල්ලා අර මැනපු විදිහට මෙන්කරේ පිරමීඩය හා කෝෆු පිරමීඩය අතර දුර කිලෝමීටර් 1.5යි. ගී සහ අබුසිය පිරමීඩ අතර දුර කිලෝමීටර් 1.3යි. මං ඉස්සෙල්ලා මැනලා වලට පෙන්නුවේ. මේ තියෙන්නේ. එතකොට අපි මේ දුර මේකෙන් බෙදුවොත් 1.5න් බෙදුවහම කිලෝමීටර 7.5ක් එනවා අපිට. ඒ වගේම තමයි ඇල්නිටාක් තාරකාව හා මින්ටකා තාරකාව අතර දුර ආලෝක වර්ෂ 68.73යි. මේ දෙක අතර දුර 60.73. ඒ වගේම තමයි මෙතන ඉඳන් මෙතෙන් තියෙන ආලෝක වර්ෂ දුර මෙතන එක තාරකාව ඉඳන් මෙතන තියෙන ආලෝක වර්ෂ දුර ප්‍රමාණය අපි බෙදුවොත් එහෙම මේ තාරකා දෙකක් අතර දුර ප්‍රමාණයෙන් ඒකත් 7.7ක් වෙනවා. බොහොම කිට්ටුවක් ගන්න එනවා. ඕක තව වෙනත් විදි ගොඩකින් පෙන්නලා තියෙනවා. නමුත් මට ඕගොල්ලන්ට පෙන්නන්න ඕනත් දල වශයෙන් අදහසක් ගන්න. අන්න ඒ ආකාරي සම්පාතකමක් තියෙනවා. හොඳයි මම ඕගොල්ලන්ට තව දෙයක් පොඩි දෙයක් පෙන්වන්න යන්නේ දැන්. මේක මට හරියට බලා ගන්න ගොඩාක් වෙලා ගියා. නමුත් මං හිතන්නේ වීඩියෝ එකේ විනාඩියෙන් වගේ යයි මේක. කමක් නැහැ. නමුත් මෙන්න මෙහෙමයි වැඩේ. දැන් මම මේ පිරමීඩ තව මං කියවනේ කලින් වීඩියෝ එකේදී පළවෙනි වීඩියෝ එකේදී මං කිව්වා පිරමීඩ 100කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා ඊජිප්තුවේ. නමුත් මේ මූලික ඒවා ටිකක් තියෙනවා. මම මෙතන මැප් එකේ ටික මාක් කරගෙන ගියා. දැන් මෙන්න මෙතන තියෙනවා අබු රොවෝෂ් පිරමීඩය, කෆ්රේ පිරමීඩය, කූෆු පිරමීඩය, මෙන්කරේ පිරමීඩය. ඕක තමයි අපේ ගීසාහි පිරමීඩ තුන. ඔයගොල්ලන්ට මතකයි අපි කලින් කතා කරමින් හිටියේ මේක ගැන. සිය පිරමීඩ පරිශ්‍රය අපි ටිකකට කලින් ඒ ගැනත් කතා කරා. දැන් හත් දින්නත් තරු එක්ක සම්බන්ධ කරලා කතා කරා. ඒ පරිශ්‍රයේ පිරමීඩ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. මම ඒ ඔක්කොම ටික මෙතන මාක් කරලා තියෙන්නේ. ඊළඟට තාටිය පහළට දෙන්න අපිට හම්බ වෙනවා සකාරා පිරමීඩ පරිශ්‍රය. පොඩ්ඩක් පහළට යනකොට අපිට හම්බ වෙනවා සකාරා පිරමීඩ පරිශ්‍රය.
එතනත් පිරමීඩ 9කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. එතනින් තව ටිකක් පහළට යද්දී පේපි පිරමීඩ පරිශ්‍රය අපිට හම්බ වෙනවා. දැන් මේ අපි ලොක් කරලා බැලුවොත් මෙතන පිරමීඩ තියෙනවා. නමුත් මම මේ ඉහළින් මේ කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පස්සේ ගිහලා බලන්න පුළුවන් මේ තැන්වල තියෙන පිරමීඩ. මෙතනත් පිරමීඩ කීපයක් තියෙනවා. මම ඒ ටික සලකුණු කරලා තියෙනවා. ඊළඟට පේපි පිරමීඩ පරිශ්‍රය 2 කියන එක පහළින් තියෙනවා. එතනත් පිරමීඩ කීපයක් තියෙනවා. ඊළඟට කෙන්ජර් පිරමීඩ පරිශ්‍රය තව ටිකක් පල්ලෙහෙන් තියෙනවා. මේ නයිල් ගඟට පහළින් මේ ටික ඔක්කොම මේ හැදීගෙන යන්නේ. හරිද? හදලා තියෙන්නේ. ඔන්න එතනත් කීපයක් තියෙනවා. පිරමීඩ 3ක් තියෙනවා එතන. 2ක් තියෙනවා. ඊළඟට සෙන්වොසෙට් පිරමීඩය පහළින් තියෙනවා. ඊට පස්සේ ඇමෙනි මෙහෙට් පිරමීඩය 3 කියන එක මෙතන තියෙනවා. ඊට පස්සේ 2 කියන එක ඇත්තට මීට උඩින් තියෙන්නේ. ඊළඟට 1 2 3 කියන පිරමීඩ 3 මේ වගේ තියෙන මේ පිළිවෙලේ පොඩ්ඩක් වෙනස්කමක් තියෙනවා. නමුත් ඔහොම තියෙනවා ඒ ටික. ඊළඟට රෙඩ් පිරමීඩ් එක මෙතන තියෙනවා. බෙන්ට් පිරමීඩ් එක මෙතන තියෙනවා. ඊට පස්සේ සදර්න් මැස්ගුවානා පිරමීඩ් එක මෙතන තියෙනවා. ඔන්න ඔය වගේ පිරමීඩ රාශියක් තියෙනවා. නමුත් මම වෙන දෙයක් පෙන්නන්න නැහැ මේ යන්නේ. දැන් මේවා ටිකක් යා කරන්න පටන් ගන්නවා. හරි. අපි යා කරලා පටන් ගමු. මෙන්න අබ්‍රෝෂ් එක මම යා කරා කූෆු සෙට් එකට. ගීසාහි සෙට් එක. ඊළඟට ගීසාහි ඉඳන් අබුසිය පිරමීඩ අතර අපි ඉස්සෙල්ලත් ටික යා කරලා බැලුවා. ජෝසර් සකාරා මේ ටික ටක් ගාලා මම කලින් ඇඳලා තිබ්බේ. මම දැන් හරියක් දාලා නිකන් යා කරනවා ඔයගොල්ලන්ට පේන්න මේක. හොඳයි. පාලට යන් අපි. ඔව්. දැන් ඔන්න ඔය ආකාරයෙන් තමයි මෙතන අපිට දිස්සනවා මේ පිරමීඩ වල යම්කිසි රටාවක් අපිට මෙතනින් පේනී යනවා. හොඳයි. එතකොට මම දැන් මෙන්න මේ සයිඩ් එකෙන් ඕපන් කරනවා තාරකා සිතීමක් පොඩි. අපි ඔරයන්ගේ බඳපටිය ගීසායි පිරමීඩ වලට සම්බන්ධ කරා වගේ අබු රවාෂ් පිරමීඩය සම්බන්ධ කරන්න පුළුවන් අපිට. එතකොට සම්පාත වෙනවා සීරියස් තාරකාවට හරියටම මේ අපි පරිමාණයට බැලපුවාම තව පොඩි පොඩි දේවල් ගොඩක් තියෙනවා. මේ වෙරවෙන් ටික විතරයි මාක් කරලා තියෙන්නේ. නමුත් සමහරලාට විවිධාකාර පූජනීය ස්ථාන පවා තරුවලට ආපු අවස්ථා තියෙනවා. ඊළඟට එතනින් එහාට ගියම අබුසිය පිරමීඩ පරිශ්‍රය අපි කලිනුත් කතා කරා. 7 දිනක් තාරකා ගොන්නට මෙහෙම සමාන වෙනවා. එතනින් එහාට ගියාම ඕගොල්ලන්ට පෙනෙයි මේ හැඩයන්ගේ විශාල සමානකමක් මේ ඇන්ඩ්‍රොමේඩියා තාරකා පද්ධතිය තියෙනවා. මේ හැඩයන්ගේ විශාල සංගතභාවයක් තියෙනවා. මෙන්න මේ බලන්න රෙඩ් පිරමීඩය සදර්න් මැස්ගුවානා සහ බෙන්ට් පිරමීඩය සමාන වෙන හැටි මෙන්න මේකට. ඔය වගේ මේ පිරමීඩව ගමන් කරලා තියෙන මාර්ගය මම මේක විතැන්වල දැක්ක. නමුත් මට ඇත්තටම ඇනදලා බලා ගන්න ඕනට මටම මේක කොහොමද තත්ත්වය කියලා ඉතින් මම මේක ඇන්දේ. නමුත් විශාල සංගත භාවයක් තියෙනවා මේ පිරමීඩ සහ මේ ආකාශ වස්තුන් අතර. ඒ වගේම මිල්කි වේ එක එහෙම නැත්නම් මේ ශීරපතේ අපිට අහසේ රාත්‍රියට පේන කොටසක් තියෙනවා. තාරකාවල මේ ඩෙන්ස් සෙක්ෂන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක අපිට පේනවා. විශාල වශයෙන් තාරකා අතර රැඳිලා තියෙන කොටසක්. ඒක සම්පාත වෙනවා එතකොට නයිල් ගංගාවට. ඔන්න ඔය වගේ අපිට මෙන්න මෙහෙම දෙයක්ත් දකින්න ලැබෙනවා. මෙන්න මේක ලස්සනට ඇඳපු අවස්ථාවකුත් තියෙනවා. මේක මම අන්තර්ජාලයෙන් දැක්කේ. නමුත් මම අර කිව්වා වගේ මට පරීක්ෂා කරගන්න ඕන නම් මේ කතාව ඇත්තද කියලා. නමුත් මේ පැහැදිලිවම අර මේ පිරමීඩ සහ මේ තාරකා පද්ධතිය අතර සමානකම මෙන්න මෙතනින් ඕගොල්ලන්ට පෙන්වලා තියෙනවා. මම මේක හිමීට පහළට ස්ක්‍රෝල් කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා මේ වම් පැත්තෙන් තියෙන පිරමීඩ සහ දකුණු පැත්තෙන් තියෙන තාරකා පද්ධතිය අතර තියෙන සමානකම. ඉතින් ඔන්න ඔය වගේ තාරකා සහ පිරමීඩ අතර විශාල වශයෙන් විවිධාකාර සංගතකම් සම්බන්ධතා තියෙනවා කියලා අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. මේවා නැවත නැවත විවිධාකාර තැන් වලින් මතුවලා තියෙනවා. ඒ වගේ කොටසක් තමයි අද අපි කතා කරේ. ඉතින් කොච්චර කිව්වත් මේක කොටස් දෙකකින්වත් ඉවර කරන්න බෑ. මම එක කිව්වේ තමහර කොටස් වලට තාම අත තියලවත් නැහැ මේකේ තියෙන විවිධාකාර සිද්ධාන්තවලට. ඉතින් අපි ඒව හෙමින් කතා කරමු ඉස්සරහට. මේක සීරීස් එකක්ම කියලා කියන්නත් බෑ, නෑ කියලා කියන්නත් බෑ. සීරීස් එකක් වෙන්න වගේ යන්නේ. කොහොම නමුත් මම කලින් පටන් ගත්ත සීරීස් වලට මම ටිකක් අවධානය යොමු කරන්න ඕනේ ඉදිරි දිනවලදී, ඉදිරි සතිවලදී. ඒක නිසා මේක නැවතත් කොටසක් මතුවේයි. අපි කතා කරපේවත් තියෙනවා දැන්
තැන්තැන්වල සීරිස අපිය කරගෙන යමු. ඉතින් ලබන සතියේ බෞද්ධ දැනුම් පත්තියේ තාක්ෂණ පැතිකඩත් 4 වෙනි කොටසත් එක්ක හමු වෙමු. එතෙක් සියලු දෙනාට ජය වේවා.